හොඳයි ළමයි මේ වීඩියෝ එක හරහා මම බලාපොරොත්තු වෙනවා අවසානයේට අපි සාකච්ඡා කරමු පොයිසෝන් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ ඒ එක්සර්සයිස් එක ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරමු. හරිද? එතකොට මුලින්ම යන 2011 21 වෙනි MCQ එක. හරිද? ඒකේ කියනවා කිසියම් එයාපෝට් එකක් සම්බන්ධයෙන් ඒ එයාපෝට් එකේ සිදුවන බෑග් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වන පැමිණිලි දවසකට 4ක් ලැබෙනවා. ඇවරේජ් එකක් විදිහට ගත්තොත් දවසකට පැමිණිලි 4ක් ලැබෙනවා. කවුරුහරි රැන්ඩම් වේරියබල් එකක් ඩිෆයින් කළොත් මෙන්න මේ විදිහට number of missing baggage claims per day number of missing baggage claims per day දිනකට සිදුවන බෑග් මිස් වීම සම්බන්ධයෙන් කරන පැමිණිලි ගණන කියලා රැන්ඩම් වේරියබල් එකක් ඩිෆයින් කළොත් ඒක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශන මොනවද කියලා තමයි. එතකොට තේරෙනවනේ මේ උත්තර දිහා බැලුවම තේරෙනවා මේක පොයිසෝන් එක්ස්පෙරිමන්ට් එකකට අදාළ එකක්. එහෙමත් ගන්න පුළුවන් නැත්නම් මේක පොයිසෝන් ෆීචර්ස් හරහා මේක පොයිසෝන් කියලා අඳුර ගන්න පුළුවන්. ෆික්ස් ටයිම් ඉන්ටර්වල් එකක් තියෙනවා. නිශ්චිත කාල සීමාවක් තියෙනවා. දවසක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඊළඟට ඒක තුළ සිදුවන ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්සිඩන්ට් තියෙනවා. මොනවද? බැගේජ් මිස්වීම කියන කාරණා. හරිද? බැගේජ් මිස්වීම සම්බන්ධයෙන් වන පැමිණිලි කියන කාරණය ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්සිඩන්ට් එකක් විදිහට ගන්න. ඒ අය පැමිණිලි කරන්නේ ඒ වෙලාවන් වලදී ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඇවිල්ලා ඒගොල්ලෝ තමුන්ගේ බෑග් එක මිස් වුණා කියලා එහෙම පැමිණිලි කරනවා. ඒතකොට ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්සිඩන්ට් එකක් විදිහට සලකන්න පුළුවන්. ඒතකොට ඒ අගේ කීයද ඇවරේජ් අගේ දවසකට 4යි. එතකොට දැන් අපි ගාව තියෙනවා ලැම්ඩා ගේ 4යි කියන්නේ. හරිද? ඊළඟට expected value එක අපි හෙව්වොත් ඒත් එන්නේ ඔය 4මයි හේතුව expected value එක ලැම්ඩාට සමාන වන නිසා. variance එකත් ලැම්ඩාට සමානයි. ඒ කියන්නේ 4. කිසියම් තැනක standard deviation එක හෙව්වොත් ඒක ඇවිල්ලා variance එකේ ධන වර්ගමූලයනේ ඕනම තැනක. ඒකට ඒක යගේ 2. හරිද? ඒ ඔන්න ඔය කියන ඒවත් එක්ක අපිට නිවැරදි පිළිතුරු තෝරන්න පුළුවන්. ඒක පොයිසෝන් ඩිස්ට්‍රිබියුෂන් එකක් වෙනවා මොකද්ද? mean එක නැත්නම් expected value එක නැත්නම් lambda යගේ 4 වෙනවා. ඒකට B හරි. standard deviation පැත්තෙන් බැලුවොත් එහෙම ඒක යගේ කීයද 2යි. මොකද variance එකත් 4 වෙනවා. ඒකේ ධන වර්ගමූලය 2යි. එනවා standard deviation එක 2 වෙන පොයිසෝන් ඩිස්ට්‍රිබියුෂන් එක. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොනවද? B සහ C කියන ස්ටේට්මන්ට් දෙක. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඊළඟ 2017 23 වෙනි MCQ එක. එකේ ගත්තොත් එහෙම එකේ කියනවා කිසියම් බැංක් එකක කම්පියුටර් සිස්ටම් එකකට ලැබෙන වෛරස් ඇටැක්ස් වල එන වෛරසස් වලින් 100% එකක් very harmful කියලා උනහම වාක්‍යයක් තියෙනවා. ඊට අමතරව කියනවා පසුගිය මාස 8 තුල හරිද සතියකට average viruses 10 ගානේ ආවලු. harmful viruses සතියකට 10 ගානේ ආවලු පහුගිය මාස 8 පුරා. හරිද? x කියලා random variable එකක් define කරගත්තොත් මෙහෙම. number of harmful virus attacks per week. සතියකට සිද්ධ වෙන harmful virus attacks ගණන කියලා random variable එකක් define කරගත්තොත් ඒක අයිති වෙන්නේ binomial ද Poisson ද කියලා තෝරන්න තියෙනවා. ඒ වගේම ඊට අදාළ parameters තෝරන්න තියෙනවා. හරිද? එතකොට නිශ්චිත කාලරාමුවක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඒ කාලරාමුවේ සිද්ධ වෙන independent incident එකක් තියෙනවා. මොනවද? incidents තියෙනවා. මොනවද? harmful virus attacks පැමිණීම කියන කාරණා. හරිද? එතකොට දැන් එකම කට්ටියක් දැන් එකම જાතියේ වෛරස් එකම වෛරස් එකක් අනුපත්යෙන් වන ඇටැක් එකක් විදිහට නොසලකුවොත් විවිධාකාරයේ වෛරස් ඇටැක්ස් එනවා. එතකොට ඒවැ ඔරිජින්ස් විවිධාකාරයි. ඒ නිසා අපිට ඒවා ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට සලකන්න පුළුවන්. හරිද? එතකොට මේකෙන්නේ නිශ්චිත කාලරාමුවක සිදුවන ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්සිඩන්ට්ස් ගණයට. ඒ කියන්නේ පොයිසෝන් ඩිස්ට්‍රිබියුෂන් එකක් වෙනවා. හරිද? එහෙනම් පොයිසෝන් ඩිස්ට්‍රිබියුෂන් එක පැරාමීටර් කියලා කියන්නේ මොකද්ද? ලැම්ඩා. ඒ කියන්නේ ඇවරේජ් එක. දැන් මෙතනත් කියලා දෙනවනේ. සතියකට
10ක් කියලා අඳුරගත්තයි කියලා කියනවනේ harmful virus attacks. එහෙනම් lambda ගේ කීයද 10යි. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ මොකක්ද? poison with parameter lambda equal 10 කියන D කියන ස්ටේට්මන්ට් එක තමයි නිවැරදි වෙන්නේ. හරි? එහෙනම් 2017 23 උත්තරේ මොකද්ද? simple D. D කියන ස්ටේට්මන්ට් එක. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. 2016 24 වෙනි MCQ එක. ඒකේ කියනවා hard disk supply කෙනෙක්ගේ ලැබෙන hard disk වල හරි hard disk magnetic hard disk කියලා ගමු. magnetic hard disk සපයන supply කෙනෙක්ගේ ලැබෙන hard disk වල 90%කට 90ක්ම හොඳයි. ඒ කියන්නේ bad sectors නැහැ කියලා තමයි කියන්නේ. කියන්නේ faults වලින් තොරයි කියන එක තමයි කියන්නේ. ওই bad sectors නැහැ කියන එකෙන්. එතකොට 90ක් hard disk වල එහෙම fault මොනවත් නැහැ කියලා තමයි කියන්නේ. randomly hard disk 10ක් select කරගත්තොත් ඔය කියන supplier සපයන එහෙම select කරලා ඒවැ fault check කළොත් ඒ කියන්නේ bad sectors වලට test කළොත් හරිද ටෙස්ට් කරලා අපි මොකද කරන්නේ? ඒ bad sectors හම්බෙන hard disk අපි record කරගන්න. number of hard disk ගන්න. හරි. 10ක් අතරින් කීයක bad sectors තියෙනවද කියලා එහෙම record කරගන්න. හරිද? මොනක තමයි experiment එක. එතකොට random variable එකක් x කියලා මෙන්න මේ විදිහට define කරනවා. number of hard disk with bad sectors in the sample. හරි. ඒක sample size එක කීයද? 10යි. එතකොට මේක අපි පොඩ්ඩක් අපිට හුරු පුරුදු විදිහට වෙනස් කරගත්තොත් මේ විදිහට එන්නේ. number of hard disk with bad sectors out of 10. 10ක් අතරින් bad sectors තියෙන hard disk ගණන කිව්වොත් මේක මොන distribution එකද අයිති වෙන්නේ? binomial ද exponential ද Poisson ද කියලා අහන්න. exponential කියන එක ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. ඒක continuous distribution එක. හරිද? ඒක continuous යටතේ අපි සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන් binomial ද Poisson ද කියලා ඔයාලට දැන් අඳුර ගන්න පුළුවන්. එතකොට number of trials ගන්න fix. ඒ වගේම success factor එක ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ bad sectors තිබීම කියන කාරණේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තු වෙන ඒ කාරණා තමයි කවුන්ට් කරගන්න. හරිද? ඒතර මෙන්න මේ විදිහට අපිට ඔය ගන්න පුළුවන්. හරිද? මේ විදිහට define කරගන්න පුළුවන් number of hard disk with bad sectors out of 10 කියලා. එතකොට ඔය 10 අතුරින් bad sectors තියෙන ගාන බිඳුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 10ම හොඳ තත්ත්වයේ තියෙනවා. එකක් දෙකක් නැත්නම් 10ම නරක වෙන්න පුළුවන්. හරිද? එතකොට n සමානයි 10යි. හරිද? එතකොට ඔක බයිනෝමියල් විදිහට තමයි අඳුරගන්න වෙන්නේ. ඊළඟට මුලින්ම කියනනේ 90%කම bad sectors නැහැ කියලා. එතකොට දැන් මේ define කරලා තියෙන random variable එකේ අපි බලාපොරොත්තු වෙන්නේ bad sectors තිබීම සම්බන්ධ. එහෙනම් success factor එක එයාගේ probability එක කීයද? 1 ඍණ 90 නැත්නම් 0.9. එන්නේ 0.1. හරිද? ඒතර ඔක binomial notation එකෙන් දාගන්න පුළුවන් n ගියගේ 10යි p ගියගේ 0.1යි මේක binomial distribution එකක් තමයි follow කරන්නේ. ඒතකොට n 10යි p 0.1යි වෙන binomial distribution එක. හරිද? n 10යි p 0.1යි වෙන binomial distribution එක. ඒ කියන්නේ b කියන උත්තරය. හරි. දැන් ඕගොල්ලෝ ඔක හරියට වාක්‍යයක් විදිහට වෙන් කරගත්තේ නැත්නම් p 0.9 කියලා සලකන්න පුළුවන්. මොකද 90යි කියලා තියෙනවනේ. ඒකට රැවටිලා දැන් මේ පේපර් එකේ අන්තිම හරිය හම්බෙන ප්‍රශ්නනේ. ඉක්මනට උත්තර හොයාගෙන යද්දී මේ p 0.9 කියලා ගන්න පුළුවන්. නමුත් නිවැරදිව තෝරා බේරාගෙන හරි විදිහට වාක්‍යයකින් define කළොත් එහෙම random variable එක මෙතන කියන්නේ මොකද්ද? number of hard disk with bad sectors. එතකොට මේ තියෙන්නේ without bad sectors වීමේ probability. එතකොට ඒවා හරියට clarify කරගෙන වෙන් කරගෙන නිවැරදිවම පිළිතුර ගන්න පුළුවන්. ඒකයි වැදගත්කම මේ වාක්‍යයක් විදිහට random variable එක define කර ගැනීම. හරි? මේක උත්තරේ B. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි. ඊළඟ 2015 25 වෙනි MCQ එක. මේ 2015 25 වගේම මේ අවසානයේට අපි කතා කරන 2018 23 කියන ප්‍රශ්න දෙකෙන්ම එකම සිනාරියෝ එකක් ගැන කතා කරන්නේ. එතකොට මේ දෙකම එක සැරේ සාකච්ඡා කරන්න පුළුවන්.
හරි. එතකොට ඒකේ කියනවා y කියලා Poisson distribution එක follow කරන random variable එකක් තියෙනවලු. ඒ කියන්නේ Poisson random variable එකක් තියෙනවලු. ඒකේ parameter එක දෙකයි. ඒ කියන්නේ lambda ගියගේ දෙකයි. එහෙනම් y කියන random variable එකේ ඒ value එක 3 වෙද්දි probability එක මොකක්ද කියලා තමයි අහන්නේ. ඒත් ඒක මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේකනේ ඔය කියන්නේ y කියන එක Poisson distribution එක follow කරන parameter එක දෙකයි. එකකින් අදහස් වෙන්නේ lambda ගියගේ දෙකයි කියන එක. මේක තමයි හොයන්න කියන්නේ. එතන මොකද්ද mass function එක මෙයා. R වෙද්දි මෙන්න මේ විදිහට probability එක ගන්න පුළුවන් මේ සූත්‍රය හරහා. එහෙනම් 3 වෙද්දි එතකොට lambda 2යි R කියගේ 3යි. ආදේශ කරලා මේ විදිහට ගන්න පුළුවන්. ඔක තියෙනවා A කියන උත්තරය තුල. හරිද? ඒතර උත්තරය වෙන්නේ A කියන එක. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි. ඊළඟ 2014 23 වෙනි MCQ එක. ඒකේ කියනවා අර මම උදාහරණයක් ගත්ත සිනාරියෝ එකමයි. කිසියම් ATM එකක් තියෙනවලු ඒ ATM එක ලන්ච් අවර් එක තුල සාමාන්‍යයෙන් ඇවරේජ් 6 දෙනෙක් යූස් කරනවා. හරිද? ATM users ලා 6 දෙනෙක් ලන්ච් අවර් එක තුල ATM එක යූස් කරනවා. ඇවරේජ් හරිද? එහෙනම් අහනවා මෙන්න මේක මොකද්ද? What is the probability that at least one person will use the ATM during the lunch hour? අඩුම තරමේ එක්කෙනෙක්වත් ATM එක යූස් කිරීමේ probability හොයන්න කියලා තමයි. හරි? අපි බලමු. ඒතර මේකනේ random variable එක. එතකොට values එන්න පුළුවන් මේ. කවුරුවත් යූස් කරන්නේ එක්කෙනෙක් යූස් කරන වෙන්න පුළුවන් දෙන්නේ කොහොම ඉස්සරහට යනවා. සීමාවක් කියන්න බෑ. මේ යූස් කිරීමේ ඇවරේජ් එක කීයද? 6. එතකොට at least one person අඩුම තරමේ එක්කෙනෙක්වත් යූස් කිරීමේ probability කිව්වහම විශාල හෝ සමාන 1යි. එක්කෙනෙක් තමයි අඩුම වෙන්න පුළුවන් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒක එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් තුන් දෙනෙක් හතර දෙනෙක් කොහොම යනවා. හැබැයි අපිට සීමාවක් කියන්න බෑනේ. ඒතර අපිට මෙහෙම 1 by 1 අරගෙන එකතු කරලා මේක විසඳන්න පුළුවන්ද? බෑ. මොකද අපි අවසාන සීමාවක් දන්නේ නැති. හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙයාගේ probability සමාන වෙනවා total probability ඊට විරුද්ධ සිද්ධිය අඩු කළාම. දැන් අපි දන්නවනේ මෙතන සීමාව දන්නේ නැති වුණාට මේ සියලුම values ලැබීමේ probability එක කීයද? total probability 1යි. ඒ එකෙන් මේ සිද්ධියට අදාළ විරුද්ධ සිද්ධිය අඩු කළා නම් මෙයාගේ probability එනවා. ඉතින් මෙයා විශාලව සමාන වෙද්දී විරුද්ධ සිද්ධිය වෙන්නේ මොකද්ද? කුඩා අවස්ථාව. ඉතින් එකට කුඩා අවස්ථාව කියන්නේ මොකද්ද? මේ බිඳුවට සමාන අවස්ථාව. එකරින px සමානයි බිඳුව අවස්ථාව. ඉතින් r බිඳුවයි කියලා අරගෙන අපිට ආදේශයක් දාලා ගන්න පුළුවන්. එතකොට එකරින e ඍණ lambda. lambda කියන්නේ කීයද? 6යි. lambda ගේ r කියන්නේ බිඳුවයි. බිඳුවේ ක්‍රමාරූප. r ගේ ක්‍රමාරූප. මෙන්න මේ සූත්‍රයට දාන්න. ඒතර උත්තර වෙන්නේ ඔන්න ඕක. ඔක දෙනවා B කියන ආන්සර් එක තුල. එහෙනම් මේකේ ආන්සර් එක ඉන්නේ ආන්සර් B. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි. ඊළඟ 2009 වෙනි MCQ එක. ඒකේ කියනවා කිසියම් සර්වර් එක හරිද? සර්වර් එක peak time එකේ. හරිද? ඒ කියන්නේ rush time period එකක breakdowns වීමේ ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ සර්වර් එක down වීමේ ගැන තමයි කතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් peak time එකේ breakdown පැයකට දෙකක් වෙනවයි කියලා තමයි කියන්නේ. 2 per hour. පැයකට average දෙකක් වෙනවයි කියලා තමයි කියන්නේ. ඒතර ප්‍රශ්නේ අහනවා what is the probability that exactly 5 breakdowns occur per 2-hour period? පැය දෙකකදී breakdown පහක් වීමේ probability කීයද කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේ question mark එකත් එක්ක තියෙන මේ ප්‍රශ්නය තුලින් අපි random variable එක define කරගන්න. දැන් தත්ත්වය දීලා තියෙන්නේ පැයකට average 2යි කියලා. හැබැයි ප්‍රශ්නේ අහන්නේ පැය දෙකක කාල සීමාවකට අදාළ. ඒ නිසා අපි නිරර්ධව ඉස්සෙල්ලා random variable එක define කරගමු. ඊට පස්සේ ඊට අදාළව දත්ත හොයාගෙන probability calculate කරමු. එතකොට මෙන්න මේ විදිහට define කරගන්න පුළුවන්. number of
breakdowns occur per 2-hour period. පැය දෙකක් අනුපාතයෙන් එහන්නේ. එහෙනම් පැය දෙකකට අදාළ ඇවරේජ් අගය කීයද? පැයකට දෙකක් නම් පැය දෙකකට කීයද? 4යි. හරි. ඒක අපිට කැල්කියුලේට් කරගන්න ඕනේ. එතකොට දත්තය දෙන්නේ එක කාල සීමාවකට අදාළයි. අපි ප්‍රශ්න යන්නේ තවත් කාල සීමාවකට අදාළයි. හරි. එතකොට ඔය පැය දෙකකදී වෙන බ්‍රේක් ඩවුන් ගන්න බිඳුවක් වෙන්න පුළුවන්, එකක් දෙකක් කොහොම වෙන්න පුළුවන්. ඊයගේ පහක් වීමේ probability තමයි හොයන්න තියෙන්නේ. ඉතින් අර මාස් ෆන්ක්ෂන් එකට ඇප්ලයි කළාම ලැම්ඩා එක අපි කැල්කියුලේට් කරගත්ත 4යි කියලා එයත් ආදේශ කරලා අපිට හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. E ඍණ ලැම්ඩා. කියන්නේ E ඍණ 4. ලැම්ඩාගේ R වෙනි බලය 4 5 වෙනි බලය බෙදීම R ගේ ක්‍රමාරූප 5 ක්‍රමාරූප. ඔක තියෙනවා D කියන ආන්සර් එක තුල එන උත්තරේ වෙන්නේ D. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි ඊළඟ 2013 23 වෙනි MCQ එක. ඒකේ කියනවා කිසියම් working day එක personal computer එකකට සිදුවන virus infections ගන්න average එකක් විදිහට හොයාගෙන තියනවලු දවසකට 3යි කියලා. personal computer එකකට සිදුවන virus infections ගන්න දවසකට 3යි කියලා හොයාගෙන තියෙනවා. හරි. එතකොට දවස් දෙකක් සැලකුවොත් ඒ දවස් දෙක කාල සීමාවකදී virus infection 4ක් සිදුවීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට දවසකට 3යි නම් දවස් දෙකකදී 4ක් ඉන්ෆෙක්ට් වීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට විසඳුමට ගියොත් එහෙම මේ විදිහට random variable එක define කරගන්න පුළුවන්. number of virus infections occur per 2-day period. දවස් දෙකක කාල සීමාවකට අදාළ. එතකොට දවසකට 3යි කියලානේ දීලා තියෙන්නේ average එක. එහෙනම් දවස් දෙකකට 6යි. අහන්නේ ඔය දවස් දෙකකදී සිදුවන infections ගන්න 4ක් වීමේ probability. එතකොට R ගියගේ 4යි. ඒතර මේ සූත්‍රයට දාලා ගන්න පුළුවන් R සමානයි 4 වෙද්දී lambda ගියගේ 6 වෙද්දී probability මෙන්න මේ විදිහට. E ඍණ 6 E ඍණ lambda කියන්නේ E ඍණ 6 lambda ගේ R 6 4 වෙනි බලය බෙදීම R ගේ ක්‍රමාරූප. ඒ කියන්නේ 4 ක්‍රමාරූප. ඔක දෙනවා C කියන ආන්සර් එක තුල කියන ආන්සර් C. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නේ. 2012 23 කලින් වගේම ප්‍රශ්නයක් මේකෙන් කතා කරන්නේ virus detections ගැන. හරි. ඉතින් කියනවා මේ virus detections අඳුරගෙන තියනවලු කොහොමද? දවසකට දෙකක් කිය. ඒ කියන්නේ average එකක් වශයෙන් දවසකට දෙකක් virus detections අඳුරගෙන තියෙනවා. හරි. එහෙනම් දවස් 5කදී 10ක් අඳුන ගැනීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔකත් ගමු අපි වාක්‍යයක් විදිහට මෙහෙම. number of virus detections occur per 5-day period. දවස් 5ක් කාල සීමාවකට. එහෙනම් දවස් 5ක කාල සීමාවකට අදාළ lambda කීයද? දවසකට දෙකක් නම් දවස් 5කට කියන්නේ කීයද? 10යි. lambda 10ක් වෙද්දී දවස් 5කදී virus detections 10ක් සිදුවීමේ probability එක. කියන්නේ R 10යි. R 10යි lambda 10යි. R උත් 10යි lambda 10යි. මේ සූත්‍රයට ආදේශ කළාම මෙහෙම probability එකක් එනවා. එතකොට ඕක තියෙනවා B කියන ආන්සර් එක තුල. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? ආන්සර් B. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2008 29 වෙනි MCQ එක. ඒකේ කියනවා යුනිවර්සිටි එක ස්විච් බෝඩ් එකකට හරිද? එනවලු කෝල්ස් ටෙලිෆෝන් කෝල්ස් එනවලු විනාඩි 3කට 2 ගාන. විනාඩි 3ක කාල සීමාවකට ඇවරේජ් කෝල් 2 ගාන එනවලු මේ යුනිවර්සිටි ස්විච් බෝඩ් එක. එහෙනම් අහනවා probability what is the probability that 3 or more calls arrive in 9-minute period. විනාඩි 9ක කාල සීමාව සැලකුවොත් 3ක් හෝ ඊට වඩා වැඩියෙන් ෆෝන් කෝල්ස් පැමිණීමේ probability හොයන්න කියලා කියනවා. එතකොට අපි define කරගත්ත random variable එක මෙහෙම. number of telephone calls arrive in a 9-minute period.
විනාඩි 9ක කාල සීමාවකදී පැමිණෙන ටෙලිෆෝන් කෝල් ගණන කියලා ඩිෆයින් කරගත්තොත් ඒක බිංදුවක් එකක් දෙකක් කොහොම එන්න පුළුවන්. දැන් දත්තේ දීලා තියෙන්නේ කොහොමද? විනාඩි 3කට ඇවරේජ් 2යි කියලා. එහෙනම් 3ේම 3ක් තියෙනවනේ 9ට. එහෙනම් ලැම්ඩා කීයද? විනාඩි 9කට අදාළ. දෙවරක් 3 කීයද? 6යි. එතකොට මෙන්න මේක තමයි කැල්කියුලේට් කරන්න කියලා කියන්නේ. greater than or equal 3. ඒ කියන්නේ විනාඩි 9ක කාල සීමාවක් තුළ ටෙලිෆෝන් කෝල්ස් 3ක් හෝ ඊට වඩා වැඩියෙන් පැමිණීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට 3ට වඩා වැඩියෙන් එනකොට අර කලින් ගානේ වගේ. හරිද? මෙන්න මේ ගානේ වගේ කලින් ඩොකියුමන්ට් එකේ තියෙන. එතකොට 3ට වඩා වැඩියෙන් එනකොට 3ක් එන්න පුළුවන් 4ක් 5ක් කොහොම ඉස්සරහට එන්න පුළුවන් අපිට සීමාවක් කියන්න බෑනේ. දැන් අපි අර කලින් ගානකට ඉගෙන ගත්තා කොහොමද? එහෙම විශාලතර සීමාවකට අදාළව හොයද්දි මේ පොයිසන් වල හදන්න තියෙන එකම විදිය කොහොමද? සම්පූර්ණ එකෙන් total probability මීට විරුද්ධ සිද්ධිය අඩු කරන එක. මේක සමාන වෙනවනේ මෙයාට. ඒක කියන්නේ less than 3 අවස්ථාවට අදාළ probabilities වල එකතුව එකෙන් අඩු කරනවා. ඒක greater than or equal අවස්ථාවට සමාන වෙනවා. ඒක less than 3 අවස්ථාවට අදාළ වෙන්නේ එක්ක බිඳුව වීම, නැත්නම් එක වීම, නැත්නම් දෙක වීම කියන අවස්ථා තුන. හරිද? ඉතින් එකෙන් අඩු කරනවා r බිඳුව අවස්ථාවේ lambda 6 වෙනකොට probability. r1 lambda 6 වෙද්දී probability. r2 lambda 6 වෙද්දී probability. එකෙන් ඔන්න ඔය තුන අඩු කළාට පස්සේ එනවා මෙන්න මේ probability. දැන් මේ ප්‍රශ්නේ හරි ෆයිනල් ආන්සර් එකක් දීලා තියෙනවා මේ 2008 නේ මේ කාලේ කැල්කියුලේටර්ස් allow කරලා තිබ්බා පේපර් එකේ. පේපර් එකත් එක්ක යූස් කරා. හරි. ඉතින් ඒ හින්දා මේ දීලා තිනවා. හැබැයි ඉතින් අද කාලේ එහෙම නැති නිසා මම මොකද කරන්නේ? මම ආදේශයකින් එතන නතර කරා. හරිද? ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් අද කාලේ අහුවොත් එහෙනම් මෙහෙම තමයි ආන්සර් කරන්න වෙන්නේ. පොඩ්ඩක් බලන්න හැමතිස්සෙම පේපර් එකත් එක්ක calculators allow කරලාද නැද්ද කියලා. දැන් සාමාන්‍යයෙන් කියනවා non programmable calculators are allowed කියලා දීලා තියෙනවා. එහෙම allow කරලා තියෙනවා. හරිද? ඕගොල්ලෝ කෝකටද කැල් එකක් අරන් යන්න සූදානමක් විදිහට. හරිද? allow කරලා කියලා ස්ටේට්මන්ට් එකක් තිබ්බොත් පේපර් එකේ ඔයා යූස් කරන්න ගන්න. මොකද මේ ඔක යූස් කරලා උත්තරයක් බලාපොරොත්තු වෙන ඇති යම් ප්‍රශ්නයක. ඒකයි allow කරලා තියෙන්නේ. හරිද? නමුත් බහුතරයක් පහුගිය අවුරුදු 10 පුරාවටම බහුතරයක් අවස්ථාවල යූස් කරන්න දීලා නැහැ. හරි? එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ 18 23 අපි සාකච්ඡා කළා. මේකම තමයි මේ 2015 ප්‍රශ්නේ තුලත් තියෙන්නේ. හරි? එකම සිනාරියෝ. එතකොට මේ 2008 29 සාකච්ඡා කිරීමත් එක්ක මේ පොයිසන් වල එක්සර්සයිස් ඩිස්කෂන් එක අවසන් වෙනවා. හරි? එතකොට මේ පොයිසන් සාකච්ඡා කරලා ඉවර වෙනවා කියන්නේ discrete distribution කතා කරලා අවසන් වෙනවා. අපේ සිලබස් එකට අදාළව discrete probability distributions වල කතාව නැත්නම් සාකච්ඡාව අවසන් වෙනවා මෙතන. ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා continuous probability distributions ගැන සාකච්ඡා කරන්න. ඊටදී මුලින්ම ඒකේ general concepts ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වීඩියෝ වල uniform distribution එක, exponential distribution එක, ඊළඟට normal distribution එක, ඒකෙම variation එකක් වෙන standard normal distribution එක. ඔය හතර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියත්.